ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ 11 වසර විද්‍යා විෂය නිර්දේශය යටතේ ඔබට අධ්‍යයනය කිරීමට නියමිත පාඩම් එකක සංඛ්‍යාව පාඩම් 15ක්. පළමු වාරයට පාඩම් 5ක්ද දෙවෙනි වාරයට පාඩම් 5ක්ද තෙවන වාරයට පාඩම් 5ක් ලෙස මෙම පාඩම් ඒකක 15 වෙන් කර තිබෙනවා. පළමු වාරයට නියමිත පාඩම් 5න් දැනටමත් පාඩම් 4ක් අපි අධ්‍යයනය කර අවසන්. පස්වන පාඩම අධ්‍යයනය කරන අතර වාරයේදී තමයි අපිට පළමු පාසල් නිවාඩු කාලය ලැබුණේ. ඒ COVID-19 වසංගතය හේතුවෙන්. ඉතින් මේ වසංගතය හේතුවෙන් අපිට දැන් සාමාන්‍ය පන්ති කාමරයක අධ්‍යයනය කටයුතු කරගෙන යන ආකාරයට අධ්‍යයනය කටයුතු සිදු කරන්න බෑ. එබැවින් ඉදිරි පාඩම් මාලාව දෙවෙනි වාරයට නියමිත පාඩම් සංඛ්‍යාවත් තෙවන වාරයට නියමිත පාඩම් සංඛ්‍යාවත් ඔබට වීඩියෝවක් ආධාරයෙන් ඉගැන්වීමට මා සිදුවා. ඉතින් වීඩියෝවක් ආකාරයෙන් උගන්වන මාගේ පළමු අත්දැකීමත් මේ වෙනවා. ඉතින් මේ වීඩියෝව තුලත් සුළු වැරදීම් තියෙන්න පුළුවන්. මෙතෙන්දී වැරදීම් කියලා අදහස් කරන්නේ ඔබට පාඩම් සටහන ඉදිරිපත් කිරීමේදී යොදාගෙන තිබෙන වචනවල නිවැරදි අකුරු පෙළ ගැස්වීම. එතෙන්දී යම් කිසි දෝෂයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ ඔබට පාඩම තේරුම් ගැනීම පිණිස බාධාවක් වෙන්නේ නැහැ. අනිත් දෝෂය තමයි පළමු වීඩියෝව බැවින් සියලුම සිසුන් සඳහා මේ නරඹන සියලුම සිසුන් සඳහා පාඩම් සටහන සමග සිදු කරන පැහැදිලි කිරීමේ වේගය නොගැලපෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී මම අදහස් කරන්නේ පාඩම් පැහැදිලි කිරීමේ වේගය. පාඩම් පැහැදිලි කිරීමේ වේගය යම් කිසි දුර්වලතාවයක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒ නිවැරදි කරන්න වීඩියෝව නැවත වරක් తాවකාලිකව නවත්වමින් සහ ප්ලේ කරමින් වීඩියෝව නරඹමින් පාඩම අධ්‍යයනය කරන්න පුළුවන්. පාඩම පැහැදිලි කිරීමට පෙර අනිත් ඔබ සැලකිය යුතු කරුණු වන්නේ ඔබ මුලින්ම පාඩම පැහැදිලි කරන විට හොඳින් සවන් දෙන්න. මෙම පාඩමේ සටහන ඔබට ඉතා සරලව පෙර පාඩම් ඉදිරිපත් කළ ආකාරයෙන්ම ඔබට සටහන් ඉදිරිපත් කර තිබෙනවා. පාඩම පැහැදිලි කරගන්න ගමන් අර මා පෙර කියූ පරිදි වීඩියෝව නතර කරමින් සහ වීඩියෝව නැරඹීම ආරම්භ කරමින් ඔබට මෙම පාඩමේ යන සටහන ඔබේ ලියන පොතට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ ආකාරයට හොඳින් පාඩම අවසන් වන තෙක්ම හොඳින් සවන් දෙන්න. එතකොට ඔබට මම පන්ති කාමරය තුලදී ඔබට උගන්වනවා සේම හොඳින් පාඩම පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම මේ පාඩම අවසානයේදී පාඩම හොඳින් අවබෝධ වීම පිණිස පැවරුමක් ඔබට ලබා දී තියෙනවා. ඒකත් අර කියූ පරිදි ඔබේ ලියන පොතට ඇතුළත් කරගන්න. ඒ වගේම පාඩම හොඳට සවන් දෙමින් සහ ඔබ ලියන ලද සටහන ඇසුරේ එම ප්‍රශ්නවලට පිළිතුරු සපයා නැවත මට ඔබ ලියූ පිළිතුරු රූප ඇසුරෙන් ඒ කියන්නේ ෆොටෝ එකක් ඇසුරෙන් නැවත මට ඒ නිවැරදිදයි කියලා තහවුරු කර ගැනීම සඳහා එවන්න. හරි. අපි යන් එහෙනම් මානව දේහ ක්‍රියාවලි කියන පාඩම අධ්‍යයනය කිරීම
මානව දේහ ක්‍රියාවලි. මානව දේහ ක්‍රියාවලි කියන වචනයෙන්ම ඔබට අදහස් වෙනවා මානවයා හෙවත් අපගේ දේහය තුළ සිදුවන ජෛව ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කිරීමක් තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගැනීමට සූදානම් වන්නේ. ආදරණීය දුවේ පුතේ, මානව දේහ ක්‍රියාවලිය ගැන ඉගෙන ගැනීමට පෙර අපි ඉගෙන ගමු ජීවීන්ගේ දේහය නිර්මාණය වන ආකාරයත් ජීවී ක්‍රියාවලිය ගැන. අපි ඉහළ පන්තිවලදී ඉගෙනගෙන තිබෙනවා ජීවී දේහය නිර්මාණය වීම සඳහා දායක වන කුඩාම තැනුම් ඒකකය පිළිබඳව. එනම් සෛලය පිළිබඳව. සෛලය හඳුන්වන්නේ අපි ජීවී දේහය නිර්මාණය කරන කුඩාම තැනුම් ඒකකය ලෙස. නැත්නම් ව්‍යුහාත්මක හා කෘත්‍යාත්මක ඒකකයේ විදියට. සෛල කිහිපයකින් හෝ තනි සෛලයකින් හෝ ජීවීන් සමන්විත වෙනවා. මේ අනුව ජීවීන් ප්‍රධාන කාණ්ඩ දෙකකට අපි වර්ග කරනවා. ඒ තමයි සුත්‍ර ජීවීන් සහ මහා ජීවීන්. සුත්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සමන්විත වන පියවි ඇසට තනි තනිව දැකගත නොහැකි ජීවීන් සුත්‍ර ජීවීන් ලෙස හඳුන්වනවා. උදාහරණයක් විදිහට වෛරස්, ඇල්ගි, දිලීර, ප්‍රොටෝසෝවා වගේ ආකාර සුත්‍ර ජීවීන් යටතට අයත් වෙනවා. මහා ජීවීන් යනු සෛල සමූහයකින් සමන්විත වන පියවි ඇසට දැකගත හැකි ජීවීන්. මේ මහා ජීවීන් යටතට අයත් වන ඇතම් ජීවීන් උසස් ජීවීන් ලෙස සැලකෙනවා. උසස් ජීවීන් යනු සෛල සමූහයකින් නිර්මාණය වෙලා පටක, අවයව, පද්ධති විදියට සකස් වෙලා සම්පූර්ණ ජීවී දේහයක් කරන ජීවීන්. මෙම ජීවීන්ගේ ජීව ක්‍රියාවලිත් ඉහළ උසස් ගණයේ ජෛව ක්‍රියාවලිය වෙනවා. ඉතින් අපි බලමු ජීවීන්ගේ දේහ නිර්මාණය වීමේදී සංවිධාන මට්ටම් පිළිබඳව. ජීවයේ සංවිධාන මට්ටම්. ජීවයේ සංවිධාන මට්ටම් ඔබ මුලින්ම ඉගෙනගෙන තියෙනවා 7 වසරේදී. එනම් සෛලයෙන් පටන්ගෙන ඒකයික ජීවියා දක්වා ජීවී දේහය නිර්මාණය වන ආකාරය අපි ඉගෙනගෙන තියෙනවා. මෙම අනුපිළිවෙලට අපි නම ලබා දෙනවා ජීවයේ සංවිධාන මට්ටම කියලා. ඒ අනුව ජීවයේ පළවෙනි සංවිධාන මට්ටම සෛලය වෙනවා. සෛල සමූහයක් එකට එකතු වීමෙන් පටක සමූහයක් එකට එකතු වීමෙන් අවයව සමූහයක් එකට එකතු වීමෙන් පද්ධති සමූහයක් එකට එකතු වීමෙන් ඒකයික ජීවියක් නිර්මාණය වෙනවා. මේ ආකාරයට මානව දේහයත් සකස් වෙලා පවතිනවා. සෛලයකින් පටන්ගෙන සෛල සමූහයක් එකතු වෙලා අවයවයක් නැහැ පටකයක් නිර්මාණය වෙනවා. පටක සමූහයක් එකට එකතු වෙලා අවයවයක් නිර්මාණය වෙනවා. අවයව සමූහයක් එකතු වෙලා පද්ධතියක් නිර්මාණය වෙනවා. පද්ධති කිහිපයකින් මානව දේහය නිර්මාණය වෙනවා. ඒ අනුව ආදරණීය දුවේ පුතේ මානව දේහයත් පද්ධති කිහිපයකින් සමන්විත වන ජීවී දේහයක්. අපි බලමු මානව දේහයේ ක්‍රියාවලිය ඉගෙන ගැනීමට පෙර මේ මානව දේහය සකස් වෙලා තියෙන පද්ධති මොනවද කියලා. ඒ අනුව මානව දේහය ආහාර ජීර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, අස්ථි පද්ධතිය, ස්නායු පද්ධතිය, පේශී පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, බහිස්රාවීය පද්ධතිය, ශ්වසන පද්ධතිය, අන්තරා සර්ගී ග්‍රන්ථි පද්ධතිය, වසා පද්ධතිය ලෙස ආකාර කිහිපයකින් සමන්විත වෙනවා.
මෙම සියලුම පද්ධතිවල එකතුවකින් තමා මානව දේහ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ. මානව දේහ ක්‍රියාවලිය යනු ස්තනිසෛලයක සිදුවන ක්‍රියාවලිය එකතුවකින් තමයි මානව දේහ ක්‍රියාවලිය සකස් වෙන්නේ. අපි ඉගෙනගෙන තියෙනවා 10 වසර පාඩමක ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳව. මේ ජීවීන්ගේ සතු ලක්ෂණ අපි කතා කර කුඩාම තැනුම් ඒකකය වන සෛලය තුලත් දක්නට ලැබෙනවා. එබැවින් සෛලයත් ජීවී ලක්ෂණ පෙන්වුම් කරනවා. මානව දේහයේ ක්‍රියාවලිය විදියට අපි මෙහිදී අදහස් කරන්නේ ප්‍රජනනය, බහිස්ත්‍රාවය, ශ්වසනය, පෝෂණය, චලනය වගේ ක්‍රියාවලිය. මේ සියලුම ක්‍රියාවලිය වල එකතුවෙන් තමයි මානව දේහය තුළ ජීවිතාවය පවත්වාගෙන යන්නේ. ආදරණීය දුවේ පුතේ, මෙම පාඩමේදී අපි ඉගෙන ගන්නේ මානව දේහය තුළ මෙම ක්‍රියාවලිය පවත්වා ගන්නා පද්ධති පිළිබඳව. එම පද්ධති වල කොටස් මොනවද? එම පද්ධති වල එක් එක් කොටස මගින් සිදුවන කාර්ය මොනවද? ඒ පිළිබඳව අපි අධ්‍යයනය කිරීමට සූදානම් වෙනවා. මේ පාඩම යටතේ අපි පද්ධති 5ක් පිළිබඳව අධ්‍යයනය සිදු කරනවා. ඒවා නම් ආහාර ජීර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය, බහිස්ත්‍රාවීය පද්ධතිය, ශ්වසන පද්ධතිය පිළිබඳව. ප්‍රජනක පද්ධතිය පිළිබඳව ඔබ 10 වසරේදී පාඩමකින් ඉගෙනගෙන තියෙනවා දැනටමත්. එහෙනම් අපි පටන් ගමු පළවෙනි පද්ධතිය වන ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව ඉගෙන ගන්න. ආහාර ජීර්ණ පද්ධතියකින් සිදු කරන ප්‍රධාන ක්‍රියාවලිය තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය. එහෙනම් අපි අධ්‍යයනය කිරීමට නියමිත වන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව. අපි බලමු මොකක්ද මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කියලා අදහස් කරන්නේ කියලා. ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණය ලෙස හඳුන්වනවා. නැවතත් ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණයක් ලෙස හඳුන්වනවා. ආදරණීය දුවේ පුතේ, ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් සිදු වෙනවා. පළවෙනි එක යාන්ත්‍රික ජීර්ණය. දෙවෙනි එක රසායනික ජීර්ණය. මෙම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආහාර ජීර්ණ පද්ධතිය තුළ මුලින්ම ආරම්භ කරන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ආරම්භක කොටස වන මුඛය තුළදී. මුඛය තුළදී එනම් මුඛ කුහරය තුළදී ලබාගත් ආහාරය පළමුවෙන්ම යාන්ත්‍රික ජීර්ණයට ලක් වෙනවා. මෙතන යාන්ත්‍රික ජීර්ණයක් කියලා කියන්නේ ආහාරයේ විශාලත්වය අඩු කරමින් කුඩා කැබිලි බවට පත් කිරීම. ආහාරයේ භෞතිකව බිඳ වැටීම තමයි මෙහිදී සිදු වෙන්නේ. මෙහිදී මුඛ කුහරය තුල භෞතික ජීර්ණය හෙවත් යාන්ත්‍රික ජීර්ණය සිදු කිරීම සඳහා ව්‍යුහ දෙකක් දායක වෙනවා. එනම් දත් සහ දිව. මුඛයේ දත් වලින් ආහාර ඇඹිරීම, කැපීම වැනි ක්‍රියාවලි මගින් විශාල ආහාර කොටස් කුඩා කැබිලි බවට කැඩීම සිදු කරනවා. මෙම යාන්ත්‍රික ජීර්ණය සිදුවන අතරතුරේදී රසායනික ජීර්ණයක් සිදු වෙනවා. හැබැයි මෙහිදී රසායනික ජීර්ණය ලෙස අදහස් කරන්නේ ආහාරයේ පවතින සියලුම පෝෂක කොටස් රසායනික ජීර්ණයට භාජනය වෙන්නේ නැහැ.
එදී කාබෝහයිඩ්‍රේට් ආහාර වෙන ෆිස්ටය පමණක් මුඛ කුහරය තුලදී රසායනික ජීර්ණයට ලක් වෙනවා. අනිකුත් පෝෂක පදාර්ථ ආහාර කොටස් රසායනික ජීර්ණයට ලක් වෙන්නේ ආහාර මාර්ගයේ පහළ කොටස් වලින්. කාබෝහයිඩ්‍රේට් ආහාරයක් වන ෆිස්ටය යාන්ත්‍රික ජීර්ණයට ලක්වීමෙන් පසුව කේටය සමග මිශ්‍ර වීම සිදු වෙනවා මුඛ කුහරය තුලදී. එනම් කේට ග්‍රන්ථි මගින් නිදහස් කරන කේටය මගින් කේටය සමග මිශ්‍ර වන ආහාර කාබෝහයිඩ්‍රේට් ආහාරයෙන් කේටය අන්තර්ගත ටයලීන් හෙවත් කේට ඇමයිලෙස් මගින් පිස්ටේ මෝල්ටෝස් බවට ජීර්ණය කරනවා. මේදී සිදුවන එකම රසායනික ජීර්ණය මෙය වෙනවා. ටයිලීන් හෙවත් කේට ඇමයිලෙස් මගින් කාබෝහයිඩ්‍රේට් ආහාරයක් වන පිස්ටේ මෝල්ටෝස් බවට ජීර්ණය කිරීම. එනම් මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය යනු ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලියයි. එදී ආකාර දෙකකින් ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙනවා. යාන්ත්‍රික ජීර්ණය හෙවත් භෞතික ජීර්ණය. අනිත් එක වන්නේ රසායනික ජීර්ණය. අපි යම් ඊළඟ කොටස. කිසිදු ජීර්ණයකින් තොරව ශරීරයට භාවිතා කළ හැකි පෝෂ්‍ය පදාර්ථ. කිසිදු ජීර්ණයකින් තොරව ශරීරයට භාවිතා කළ හැකි පෝෂ්‍ය පදාර්ථ ආහාරයේ සතු පෝෂ්‍ය පදාර්ථය වන්නේ ඛනිජ ලවණ, විටමින්, ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. මානව ආහාර ජීර්ණ පද්ධතිය. අපි බලමු ඊළඟට මානව ආහාර ජීර්ණ පද්ධතිය සකස් වෙලා තියෙන ආකාරය. මොකද්ද මේ මානව ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ? ජීර්ණයට අවශෝෂණයට හා ඉවත් කිරීමට මුඛ කුහරයේ සිට ගුද මාර්ගය දක්වා සකස් වූ දිගු තනි නාලයක් ආහාර ජීර්ණ පද්ධතියක් ලෙස හැඳින්වේ. ආහාර ජීර්ණ පද්ධතියක් යනු ජීර්ණයට අවශෝෂණයට හා ඉවත් කිරීමට මුඛ කුහරයේ සිට ගුද මාර්ගය දක්වා සකස් වූ දිගු තනි නාලයක් ආහාර ජීර්ණ පද්ධතියක් ලෙස හැඳින්වේ. ආහාර ජීර්ණ පද්ධතියේ සිදුවන ප්‍රධාන කාර්යයන්. අපි ඉහත සඳහන් කළ පරිදි ආහාර ජීර්ණ පද්ධතියකින් මෙන්න මේ කාර්යයන් ප්‍රධාන කාර්යයන් තුන සිදු වෙනවා. එනම් ආහාර ජීර්ණ පද්ධතියක් මුලින්ම ලබා ගන්නා ආහාරය ජීර්ණය කිරීම සිදු වෙනවා. ආහාර ජීර්ණය කරනවා. ඊළඟට ආහාර ජීර්ණය කරලා ඒ ජීර්ණ අන්තඵල අවසන් නිෂ්පාදන අවශෝෂණය කිරීම සිදු කරනවා. මේදී විවිධ ස්ථානවල ආහාර අවශෝෂණය කිරීම සිදු වෙනවා. ජීර්ණය නොකළ ද්‍රව්‍ය අවසානයේදී ශරීරයෙන් ඉවත් කිරීම සිදු කරනවා. නම් ආහාර ජීර්ණ පද්ධතියේදී සිදුවන ප්‍රධාන කාර්යයන් විදිහට ආහාර ජීර්ණය, ජීර්ණය කරන ලද අවසන් නිෂ්පාදන අවශෝෂණය කිරීම, ජීර්ණය නොකළ ද්‍රව්‍ය ඉවත් කිරීම යන ප්‍රධාන කාර්යයන් සිදු වෙනවා. අපි හඳුනාගමු ඊළඟට ආහාර ජීර්ණ පද්ධතියේ කොටස්. ආහාර ජීර්ණ පද්ධතිය ආරම්භෙන්නේ මුඛයෙන්, අවසන් වෙන්නේ ගුදයෙන්. ඒ අතරතුර දක්නට ලැබෙන කොටස් අපි පිළිවෙලින් මුඛ කුහරය, ගසනිකාව, අන්නසෝතය, ආමාශය, කුඩා ආන්ත්‍රය, මහා ආන්ත්‍රය, ගුද මාර්ගය ලෙස හඳුන්වන්න පුළුවන්. මුඛයෙන් පටන්ගෙන මුඛ කුහරය, ගසනිකාව, අන්නසෝතය, ආමාශය, කුඩා ආන්ත්‍රය, මහා ආන්ත්‍රය, ගුද මාර්ගය, ගුදේ ලෙස ආහාර ජීර්ණ පද්ධතිය සකස් වෙනවා. ඊළඟට ආහාර ජීර්ණ පද්ධතියට ඍජුවම
අයත් නොවුවත් ආහාර ජීර්ණය සඳහා දායක වන ග්‍රන්ථි ආහාර ජීර්ණ පද්ධතිය ආසන්නව සකස් වෙලා තියෙනවා. ඒවා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි ලෙස අපි හඳුන්වනවා. ඊළඟට අර මුලින් කිව්වාසේ මුඛ කුහරය තුල පවතින කේට ග්‍රන්ථි. ඊළඟට අග්න්‍යාශය ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වෙනවා. අක්මාව ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වෙනවා. ඒකට ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් සහ ඊට පහළින් අපි දැන් සඳහන් කරන ලද කොටස් ආහාර ජීර්ණ පද්ධතියත් එක්ක දක්වන සම්බන්ධතාවය අපි ඉදිරියට ඉගෙන ගන්නවා. හොඳයි. ආදරණීය දුවේ පුතේ, ඔබ ඉදිරියේ දක්නට ලැබෙන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ රූප සටහනක්. එම රූප සටහන පරිදි ආහාර ජීර්ණ පද්ධතියේ పూర్ව කොටස විදියට මුඛ කුහරය හඳුන්වන්න පුළුවන්. මුඛ කුහරයෙන් පසුව ආහාර ජීර්ණ පද්ධතිය විවෘත වන්නේ ගසනිකාව නැමැති පොදු කුටීරයක් තුළට. ගසනිකාවෙන් පහළට ගමන් කිරීමේදී අන්නසෝතේ නැමැති දිගු පේශීමය නාලාකාර ව්‍යුහය දක්නට ලැබේ. ඉන් පසු ආහාරය ගමන් කරන්නේ ප්‍රසාරිත මල්ලක් වන ආමාශය තුළට. ආමාශයෙන් පසු සුද්‍රාන්තේ නැමැති දිගු පේශීමය නාලය දක්නට ලැබේ. ඉන් පසුව සුද්‍රාන්තයෙන් පසුව මහාන්ත්‍රයට ආහාර ජීර්ණ පද්ධතිය විවෘත වෙනවා. මහාන්ත්‍රයේ කෙළවරේදී ජීර්ණය නොවූ ආහාර తాවකාලිකව ගබඩා කරන ගුද මාර්ගයේ පවතිනවා. ගුද මාර්ගයෙන් පසු ආහාරය එනම් ජීර්ණය නොවූ ආහාරය මල පහ ලෙස ගුදෙන් ඉවත් වීම සිදු වෙනවා. මම මේ කිව්වේ මුඛ කුහරය, ගසනිකාව, අන්නසෝතය, ආමාශය, සුද්‍රාන්ත්‍රය, මහාන්ත්‍රය, ගුද මාර්ගය හා ගුදය ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කොටස් වෙනවා. අපි ඊළඟට බලමු ආහාර ජීර්ණ පද්ධතිය තුලට සම්බන්ධ ආහාර ජීර්ණය සඳහා දායක වන අනිකුත් අවයව මොනවද කියලා. මුලින්ම මුඛ කුහරයට විවෘත වන කේටය ශ්‍රාවය කරන කේට ග්‍රන්ථි දක්නට ලැබෙනවා. ඒවා උඩුහනුවේ පැත්තකින්, දිව යටින් ආදිය කේට ග්‍රන්ථි වර්ග 3ක් දක්නට ලැබෙනවා. මේවායේ කාර්ය වන්නේ කේටය ශ්‍රාවය කිරීම. ඉන් පසුව ඔබට දැක ගන්න පුළුවන් සුද්‍රාන්තයේ ආරම්භක කොටස වන සීහැඩති කොටසක් ඔබ දැක ගන්න පුළුවන්. අපි එය හඳුන්වනවා ග්‍රහණීය කියලා. සුද්‍රාන්තයේ ආරම්භක කොටස. එයට දකුණු පසින් කුරුළු පිහාටුවක් වැනි අවයවයක් දක්නට ලැබෙනවා. එහි නම අග්න්‍යාශය. මෙම අග්න්‍යාශයෙන් විශේෂිත ශ්‍රාවයක් ශ්‍රාවය කරනවා. එය අග්න්‍යාශික යුෂය ලෙස හඳුන්වනවා. එයත් ආහාර ජීර්ණ පද්ධතියේ ආහාර ජීර්ණය සඳහා දායක වෙනවා. ඊළඟට ආමාශයට වම් පසින් විශාල ප්‍රසාරිත අවයවයක් දක්නට ලැබෙනවා. එහි නම අක්මාව. අක්මාවෙන් පැන නැගෙන නාලයකින් පිත ගෙන එනවා. ඒ සම්බන්ධ වෙන්නේ පිත්තාශය නැමැති කුඩා මල්ලක් වෙන ව්‍යුහයට. ඒ සියලුම අවයව තවත් තනි නාලයක් ඔස්සේ ග්‍රහණීය නැමැති සුද්‍රාන්තයේ මුල් කොටසට විවෘත වෙනවා. මේවා තමයි ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වන ආහාර ජීර්ණය සඳහා දායක වන අනිකුත් අවයව. ඉතින් අපි නැවතත් බලමු ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කොටස් මොනවද කියලා. මුඛ කුහරය, ගසනිකාව, අන්නසෝතය, ආමාශය, සුද්‍රාන්ත්‍රය, මහා ආන්ත්‍රය, හුඳ මාර්ගය, ගුදය. ආහාර ජීර්ණය පහසු කරවන ආහාර ජීර්ණයට දායක වන අනිකුත් කොටස් කේට ග්‍රන්ථි, ග්‍රහණියට විවෘත වන අග්න්‍යාශය,
ඊට ඉහළින් පවතින පිත්තාශය අක්මාව ආහාර ජීර්ණ පද්ධතියට ආහාර ජීර්ණයට දායක වන අනිකුත් කොටස් වෙනවා. අපි ඊළඟට බලමු ඒවායේ කාර්යයන් වෙන වෙන. ඊළඟට කොටස් වශයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ අඳුන ගන්න. මුඛ කුහරය තුල ආහාර ජීර්ණයට සකස් වූ කොටස්. දත්, දිව, කේට ග්‍රන්ථි. ඒව තමයි මුඛ කුහරය තුල මම කලින් සඳහන් කළාසේ ආහාර ජීර්ණයට සකස් වූ කොටස්. ඉතින් භෞතික ජීර්ණයට මම කලින් සඳහන් කළාසේ දත් සහ දිව දායක වෙනවා. රසායනික ජීර්ණයට කේට ග්‍රන්ථි දායක වෙනවා. ප්‍රධාන දත් වර්ග 4 හා ඒවායේ කාර්යයන් හා දත් සංඛ්‍යාව පිළිබඳ අපි අවබෝධයක් ලබා ගමු. පළවෙනි දත් වර්ගය තමයි කෘන්තක කියන දත් වර්ගය. සංඛ්‍යාව උඩු හනුවේ 4ක් යටි හනුවේ 4ක් වශයෙන් නිර්මාණය වෙලා තියෙනවා. ව්‍යුහගත ගත්තන් පස්සේ පැතිලි අග උල් වූ ස්වභාවයක් දක්නට ලැබෙනවා. පැතිලි අග උල් වූ ස්වභාවයක් දක්න ලැබෙනවා. මෙම දතේ කාර්යය තමයි ආහාර හැපීම හා කැබිලි කිරීම. ඊළඟට අපි කතා කරමු ඊළඟ දත් වර්ගය වන රදනක. උඩු හනුවේ 2ක් යටි හනුවේ 2ක් වශයෙන් රදනක දත් සංඛ්‍යාව පවතිනවා. ව්‍යුහය අග උල් වූ ස්වභාවයක් දක්න ලැබේ. ආහාර ඉරීම තමයි එම දත්වල ප්‍රධාන කාර්යය වන්නේ. ඒකට ඔබට මතක් කරන්න පුළුවන් මේ දත්වල ව්‍යුහයත් සමග ඔබගේ දත් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවට පස්සේ මේ ව්‍යුහය අනුව බලා ගන්න පුළුවන් මොන දතද මේ කියන්නේ කියලා. මොන දත් වර්ගයද කියන්නේ කියලා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මස් කෑල්ලක් වගේ ආහාරයක් කන්නට සූදානම් වීමේදී එම මස් කෑල්ල මුලින්ම අපි ඉරා ගැනීමට තත් කරනවා නම් ඒ රදනක කියන දතෙන් තමයි සිදු කරන්නේ. බිස්කට් එකක් වගේ ආහාරයක් අපි කෑමට සූදානම් වෙද්දී ආහාර හැපීම කැබිලි කිරීම සිදු කරන්නේ කෘන්තක කියන දත් වර්ගය. දැන් අපි ඊළඟ දත් වර්ගය අඳුර ගන්න චාර්වක කියන දත් වර්ගය. අපි බලමු සංඛ්‍යාත්මකව කොපමණ පවතිනවද කියලා. උඩු හනුවේ 6ක් සහ යටි හනුවේ 6ක් දක්නට ලැබෙනවා. ව්‍යුහය ගොඩලි සහිතයි. ඒ කියන්නේ මෙම දත්තේ ගොඩැල්ලක් සහිතව නිර්මාණය වෙලා පවතිනවා. කාර්යය තමයි ආහාර ඇඹිරීම. ඒතකොට මෙම දත් කෙලින්ම ඍජුවම දක්නට ලැබෙන්නේ නැහැ. මුඛය විවෘත කළ වහාම ඊට ඇතුළතින් අපිට බලා ගන්න පුළුවන් හක්ක ආශ්‍රිතව මෙම චාරක කියන දත් වර්ගය. ඊළඟ දත් වර්ගය පුරස්චාරක. ඒ හා සමාන ව්‍යුහයක් සහිතව නිර්මාණය වන පුරස්චාරක උඩු හනුවේ 6ක් සහ යටි හනුවේ 6ක් සහිතව දක්නට ලැබෙනවා. ව්‍යුහය ගොඩලි සහිතයි. මෙහිදී සිදු කරන්නේ ආහාර කැබිලි කිරීම. එතකොට මේ දෙකේම කාර්යයන් සාමාන්‍යයෙන් සමානව ගන්න පුළුවන්. හැඹරීම සහ කැබිලි කිරීම හනුවල දක්නට ලැබෙනවා මෙම දත් වර්ග දෙක. මෙම දත් වර්ග වලින් ඍජුවම දායක වෙන්නේ ආහාරය භෞතික ජීර්ණයකට ලක් කිරීම. මුඛ කුහරය තුළ සිදුවන රසායනික ජීර්ණය. කලින් සඳහන් කර පරිදි සිදුවන එකම රසායනික ජීර්ණය තමයි කාබෝහයිඩ්‍රේට් ආහාරයක් වන පිස්ටය ටයලින් හෙවත් කේට ඇමයිලේස් මගින් මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩේ බවට පත් කිරීම. පිස්ටේ කියන්නේ පොලිසැකරයිඩේ කාබෝහයිඩ්‍රේට් වල. එය ටයිලින් හෙවත් කේට ඇමයිලේස් මගින් මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩේ බවට පත් කරන ක්‍රියාවලිය තමයි මුඛ කුහරය තුළ සිදුවන එකම රසායනික ජීර්ණ ක්‍රියාවලිය. ඊට පස්සේ දිවේ ක්‍රියාකාරීත්වය. ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී මුඛ කුහරය තුළ දිවේ ක්‍රියාකාරීත්වය ගැන අපි අධ්‍යයනය කරමු. ආහාර හැපීම, ආහාර ගිල දැමීම,
රස සංවේදනයත් දිවේ විශේෂ කාර්යයක්. කතා කිරීම. කතා කිරීමටත් දිව ආධාර වෙනවා. නමුත් ආහාර ජීර්ණය සඳහා දායක වන කාර්යයක් නෙමෙයි කතා කිරීම කියන එක. නමුත් දිවේ ක්‍රියාකාරීත්වයට විදිහට කතා කිරීම අපිට ගන්න පුළුවන් දෙන්නේ. ඊළඟ ව්‍යුහය වන මුඛ කුහරයෙන් පසුව ආහාරය ගමන් කරන ඊළඟ ආහාර ජීර්ණ පද්ධතියේ කොටසක් වන ගසනිකාව ගැන අපි අධ්‍යයනය කරමු. මේ ගසනිකාව ආහාර ජීර්ණ පද්ධතියට පමණක් නොව ශ්වසන පද්ධතියටත් පොදු කුහරයක් වෙනවා. මුඛ කුහරය තුලදී ජීර්ණයට ලක්වන ආහාරය ආහාර තලපයක් බවට පත් වෙනවා. මෙම ආහාරය දිව මගින් ගුලියක් බවට පත් කරලා බෝලාකාරයට සකස් වීමක් සිදු වෙනවා. ඉන්පසු මේ බෝලාකාරයට සකස් වෙච්ච ආහාරය ඍජුවම ඊළඟට ගමන් කරන්නේ ගසනිකාව දක්වා. මේ තියෙන්නේ ඔබට දක්නට ලැබෙන්නේ මුඛ කුහරයේ පසුව ආහාරය ගසනිකාව තුළට ගමන් කරන ආකාරය. අපජීවිකාව කියන විශේෂිත ව්‍යුහය ඊටමත් වැදගත් වෙනවා අපි ආහාරයක් ගිලීමේදී ඒ ශ්වසන මාර්ගයට ගමන් කිරීම වැළැක්වීම සඳහා. අපජීවිකාව කියන්නේ ගසනිකාවට පහළින් ශ්වසන මාර්ගයේ ඉහළ කෙළවරේ නිර්මාණය වෙලා තියෙන ප්‍රසාරිත ව්‍යුහයක්. ආහාර ගුලියක් මුඛ කුහරයේ සිට ගසනිකාව දක්වා පැමිණ අන්නසෝතයට ගමන් කිරීමට යාමේදී අපජීවිකාව නැමැති ඒ ප්‍රසාරිත ව්‍යුහය මගින් ආහාර ගුලිය පැමිණීමේදී අපජීවිකාව නැවි ශ්වසන මාර්ගය වැසීමට ලක් කරනවා. එමගින් ආහාරය ශ්වසන පද්ධතියට ගමන් නොකර අන්නසෝතය දිගේ පල්ලෙහාට ගමන් කිරීම සිදු වෙනවා. එහෙනම් අපජීවිකාවේ ප්‍රධාන කාර්යය තමයි ආහාර ගුලිය ශ්වසන පද්ධතියට ගමන් කිරීමට ඉඩ ලබා නොදී ආහාර ජීර්ණ පද්ධතියට ගමන් කිරීමට ඉඩ සැලැස්වීම. එතකොට ගසනිකාව ගැන අපි කතා කරාම අපි කිව්ව ශ්වසන පද්ධතියට ආහාර ජීර්ණ පද්ධතියටත් පොදු කුටීරයක් කියලා. මෙහිදී ගසනිකාව නාස් කුහරයටත් මුඛ කුහරයටත් විවෘත වෙනවා. එබැවින් තමයි ගසනිකාව ශ්වසන පද්ධතියටත් ආහාර ජීර්ණ පද්ධතියටත් පොදු කුටීරයක් ලෙස හඳුන්වනවා. අපජීවී ක්‍රියාකාරීත්වය. ශ්වාසනාලයේ ආරම්භයේදී අපජීවිකාව නම් සච්චල ඉන්ද්‍රියක් පිහිට ඇති. ආහාර බෝලය ගිලීමේදී අපජීවිකාව ශ්වාසනාලයේ විවෘත කිරීම වසා දමනවා. එම නිසා ආහාර බෝල ශ්වාසනාලයට ඇතුළු නොවී ආහාර මාර්ගයට ඇතුළු වෙනවා. අපි ඊළඟට බලමු ආහාරය අන්නසෝතය තුළින් ගමන් කරන ආකාරය. අන්නසෝතය යනු සෙන්ටිමීටර 25ක් පමණ දිග එනම් අඟල් 10ක් පමණ දිග පේශීමය නාලයක්. එය ආරම්භ වෙන්නේ ගසනිකාවෙන් අවසන් වෙන්නේ ආමාශයෙන්. මහා ප්‍රාචීරය දක්වා එය ගමන් කරනවා. උරස් කුහරය තුල පිහිටලා තියෙනවා. වරක් ඔබ ගිලින ලද ආහාරයක් ආහාර මාර්ගයේ දිගේ ඉදිරියට ගමන් කරන්නේ නිකම්ම නොවේ. එහිදී අන්නසෝතය තුලින් පටන් ගන්නා විශේෂිත බලයක් සපයනවා. අපි එය හඳුන්වනවා කමා කුංචන තරංග කියලා. කමා කුංචන තරංග හටගන්නේ අන්නසෝතයට ඇතුළු වන ආහාරය අන්නසෝතයේ පේශී බිත්ති මගින් සංකෝචනය කිරීමෙන් යොදන බලය මගින්.
ආහාර ගුලියට ඉහළින් පවතින පේශී සංකෝචනය වීමෙන් ආහාරය ඉදිරියට තල්ලු වීම සඳහා අවශ්‍ය බලය සපයනවා. ආහාරය ඉදිරියට ගමන් කිරීමත් සමග නැවතත් පේශී ඉහිල්වීම සිදු වෙනවා. මේ ආකාරයට ආහාරය ඉදිරියට ගමන් කරනවා කමා කුංචන තරංග හරහා. සංකෝචන සහ ඉහිල්වීම ක්‍රියාවලිය තමයි අපි මේ හඳුන්වන්නේ කමා කුංචන චලන කියලා. ඔබට දැක ගන්න පුළුවන් මේ දක්වන රූප සටහනේ කමා කුංචන තරංග හට ගන්න ආකාරය. නැවතත් කිව්වොත් ඔබට මේ රූප සටහනේ පෙනෙන පරිදි ආහාරයට ඉහළින් අන්නසෝතේ පේශී බිත්ති සංකෝචනය වෙනවා. ඒ සංකෝචිත බලය නිසා ආහාරය පල්ලෙහාට ගමන් කිරීම සිදු වෙනවා. අපි ඊළඟට ගමන් කරමු ආමාශයේ ආහාර ජීර්ණය වන ආකාරය ගැන කතා කරන්න. ආමාශය කියන්නේ දේ හැඩති ප්‍රසාරණය වෙච්ච මල්ලක්. එයත් පේශී වලින් තැනිලා තියෙනවා. අන්නසෝතයෙන් පසුව පැමිණෙන ආහාරය විවෘත වෙන්නේ ආමාශයට. ආමාශයට පැමිණෙන ආහාරය ගුලියක් මෙන් පැමිණේ. ආමාශයට වැටුණු ගමන් අර අන්නසෝතයේදී පටන් ගන්න කමා කුංචන තරංග ආමාශය තුලත් ආරම්භ වෙනවා. මේ නිසා ආහාර ගුලිය ලිහිල් වෙලා විසිරීලා යනවා. ඒ සමගම ආමාශයේ බිත්තිය මගින් ශ්‍රාවයක් නිකුත් කරනවා. එම ශ්‍රාවයට අපි කියනවා ආමාශික යුසය කියලා. ආමාශික යුසය කියලා. මෙම ආමාශික යුසයත් සමග ලිහිල් වුණු ආහාර අංශු කැළතීමට ලක් වෙනවා. ඒ සමග ආමාශික යුසය අන්තර්ගත ශ්‍රාවයනුත් ආමාශය බිත්තියේ හටගන්නා කමා කුංචන තරංගත් මගින් ආමාශය තුලදී ආහාරය ජීර්ණයට ලක් වෙනවා. එහිදී භෞතික ජීර්ණයත් රසායනික ජීර්ණයත් පටන් ගන්නවා. රසායනික ජීර්ණයක් සිදු වෙන්නේ ආමාශය අන්තර්ගත ආමාශික යුසය මගින්. අපි බලමු ආමාශික යුසයේ ඇති ආමාශික සංඝටක මොනවද කියලා. ශ්‍රාවයන් කිහිපයක් ආමාශයට වැගිරේ. මෙම ශ්‍රාවය ආමාශික යුසය ලෙස හැඳින්වේ. ආමාශික යුසයේ සංඝටක. ආමාශික යුසයේ ජලය, ඛනිජ ලවණ, ශ්ලේෂ්මල, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, පෙප්සීන් එන්සයිමය, රෙනින් එන්සයිමය වැනි සංඝටක අන්තර්ගත වෙනවා. කලින් කියන්න බැරි වුණා අන්නසෝතයේ සිට ආහාරය පල්ලෙහාට ගමන් කිරීම සඳහා අපහසුතාවයකින් තොරව පල්ලෙහාට ගමන් කිරීම සඳහා අන්නසෝතයේ ඇති ශ්ලේෂ්මල උදව් වෙනවා. එහිදී එම ශ්ලේෂ්මල ආහාරය පල්ලෙහාට ගමන් කිරීමට පහසු කරනවා. ලිහිසි භාවයක් ලබා දෙනවා. ඒ වගේම ආමාශික යුසයේ සංඝටකත් ආහාර ජීර්ණයට උදව් වෙනවා සමගම ශ්ලේෂ්මල ශ්‍රාව්‍ය වීමෙන් ආමාශික යුසයේ ආහාරය තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට උදව් වෙනවා. හරි. අපි කතා කරේ ආමාශික යුසයේ සංඝටක ජලය, ඛනිජ ලවණ, ශ්ලේෂ්මල, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, පෙප්සීන් එන්සයිමය, රෙනින් එන්සයිමය. අපි ඊළඟට බලමු ආමාශික යුසයේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය. මුලින්ම ආමාශික යුසයේ විශේෂිත ශ්‍රාවයක් වන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආමාශික බිත්ති මගින්ම ශ්‍රාවය කරන දියරයක්. එහි ක්‍රියාකාරීත්වය වන්නේ පෙප්සින් කියන එන්සයිමේ සක්‍රිය කිරීම. ඒ වගේම රෙනින් කියන එන්සයිමත් සක්‍රිය කිරීම සිදු කරනවා. ඒ කියන්නේ පෙප්සින් වල ක්‍රියාව ආරම්භ කිරීමට උදව් වෙනවා. රෙනින් වල ක්‍රියාවත් ආරම්භ කිරීමට උදව් වෙනවා. ඒ වගේම තවත් එකක් තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආම්ලික බවින් යුක්ත නිසා ආහාරයේ යම්කිසි සුද්‍රජීවීන් ඉන්නවනම් ඒ සුද්‍රජීවීන් විනාශ කිරීම සිදු කරනවා. ඊළඟට
අපි බලමු පෙප්සින් වල ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා. පෙප්සින් කියන්නේ ප්‍රෝටීන ජීර්ණය කරන එන්සයිම් එකක්. ඔබ දන්නවා ප්‍රෝටීන නිර්මාණය වෙලා තියෙන්නේ ඇමයිනෝ අම්ල බහුඅවයවීකරණයෙන්. ඇමයිනෝ අම්ල බහුඅවයවීකරණයෙන් නිර්මාණය වෙනවා පොලිපෙප්ටයිඩ් දාම. පොලිපෙප්ටයිඩ් දාම එකතු වෙලා තමයි ප්‍රෝටීනයක් නිර්මාණය වෙන්නේ. එහිදී පෙප්සින් වල ක්‍රියාකාරීත්වය වන්නේ එලෙස නිර්මාණය පොලිපෙප්ටයිඩ් දාම එකතු වීමෙන් නිර්මාණය වෙච්ච ප්‍රෝටීනය නැවතත් පොලිපෙප්ටයිඩ් දාම බවට බිඳ වැටීම. මෙහිදී පෙප්සින් මගින් ඇමයිනෝ අම්ල බවටම ප්‍රෝටීනය බිඳ වැටීමට ලක් කරන්නේ නැහැ. සරල දාම වන පොලිපෙප්ටයිඩ් දාම බවට ප්‍රෝටීන ජීර්ණය කිරීම සිදු කරනවා. අනිත් එන්සයිමේ තමයි ආමාශය කිව්සේ අන්තර්ගත අනිත් එන්සයිම රෙනින් එන්සයිමය. රෙනින් එන්සයිමේ වැඩිහිටි පුද්ගලයන්ට ආහාර ජීර්ණයට උදව් වෙන්නේ නැහැ. නමුත් ලදරුවන් කිරිවිවට පස්සේ ඒ කිරි කැටි ගැසීම සඳහා දායක වෙනවා. රෙනින් වල ක්‍රියාකාරීත්වය තමයි ලදරුවන් කිරිවිවට පස්සේ ඒ කිරි කැටි ගැසීම සඳහා දායක වීම. අපි ඊළඟට බලමු ආමාශික යුෂය මගින් ආහාර ජීර්ණය කිරීමෙන් පස්සේ ආමාශයට අවශෝෂණය කරන්න පුළුවන් ද්‍රව්‍ය මොනවද කියලා. ආමාශයට අවශෝෂණය කරන්න පුළුවන් ජලය, ග්ලූකෝස්, සමහර ඖෂධ වර්ග. ඇල්කොහොල් බොන පුද්ගලයන්ගේ ඇල්කොහොල් අවශෝෂණය කිරීම වැඩි ප්‍රමාණයක් සිදු වෙන්නේ එම ආමාශය තුළදී. ආම්ලසය කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට බලමු. ආම්ලසය කියන්නේ අර මම කලින් සඳහන් කළ පරිදි ආමාශයට පැමිණෙන ආහාර ගුලිය ආමාශික යුසයේ තැවරීමත් ආමාශයේ හටගන්නා ක්‍රමාකුංජන තරංගත් නිසා ආහාර තලපයක් බවට පත්වීම අපි හඳුන්වනවා ආම්ලසය කියලා. ආම්ලසය කියන්නේ ආමාශයට පැමිණෙන ආහාරය ආමාශික යුසය සමග කවලන් වීමත් ඒවා ක්‍රමාකුංචන තරංග නිසා තවදුරටත් මිශ්‍ර වීමෙන් සෑදෙන දියරමය තලපය තමයි ආම්ලසය ලෙස හඳුන්වන්නේ. අපි බලමු. ආමාශ බිත්තියේ ඇති පේශී ක්‍රියාත්මක වීමෙන් ඇතිවන ක්‍රමාකුංචන තරංග නිසා ආහාර යාන්ත්‍රික ජීර්ණයට ලක් වේ. එනම් කුඩා කැබලි වලට කැඩි හොඳින් මිශ්‍ර වීම තමයි අපි හඳුන්වන්නේ ආම්ලසය කියලා. එහිදී එය තලපයක් කියන මේ විශේෂිත වචනය අපි මෙතෙන්ට යොදනවා. තලපය. ඔබ දන්නවා තලපයක් කියන්නේ මොකද්ද කියලා. තලප සාධන කොට ඇතිවෙන යම්කිසි මිශ්‍රණීය ස්වභාවයක් තියෙනව නේද? අන්නේ ආකාරයට මේ ආහාරය ක්‍රමාකුංචන තරංග සහ ආමාශික යුසය මිශ්‍ර වීමෙන් සෑදීමට කියනවා අපි ආම්ලසය කියලා. අපි ඊළඟට යමු අග්න්‍යාශික යුසයේ සංඝටක මොනවද කියලා බලන්න. රූප සටහන විස්තර කරනකොට මම පැහැදිලි කළා අග්න්‍යාශය කොතනද පිහිටලා තියෙන්නේ කියලා. අග්න්‍යාශය මම දැනුත් මතක් කරන්නම්. අග්න්‍යාශය කියන්නේ අර කලින් කිව්ව පරිදි කුරුළු පිහාටුවක් වෙන ව්‍යුහය. මෙම ව්‍යුහය ආමාශයෙන් පසුව පවතින ශුද්‍රාන්ත්‍රයේ හෙවත් කුඩා ආන්ත්‍රයේ ආරම්භක කොටස. නැත්තම් අපි ඒට කියනවා ග්‍රහණීය කියලා. එම කොටසට විවෘත වන දකුණත් පස පිහිටි කුරුළු පිහාටුවක් වෙන ව්‍යුහයට තමයි මේ අග්න්‍යාශය කියලා කියන්නේ. ආහාර ජීර්ණයේදී ප්‍රධාන වශයෙන් දායක වන ශ්‍රාවයන් නිපදවීම අග්න්‍යාශයේ කාර්යයක් වෙනවා. අපි එම ශ්‍රාවයන්ට කියනවා අග්න්‍යාශික යුසය කියලා. අපි බලමු මෙම අග්න්‍යාශික යුසයේ සංඝටක මොනවද කියලා. එහිදී ප්‍රධාන එන්සයිම් වර්ග 3ක් තියෙනවා. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. ඊළඟට පිත්ත. පිත්ත කියන්නේත් මේදය ජීර්ණයේදී දායක වන
විශේෂිත ශ්‍රාවයක්. පිත නිපදවන්නේ අක්මාව මගින්. පිත නිපදවන්නේ අක්මාව මගින්. පිතෙහි ආවේනික වූ වර්ණයක් පවතින ඔය කහ වර්ණයක් වෙනවා. පිතෙහි නිපදවන අක්මාවේ නිපදවන පිත ගබඩා කරන්නේ අක්මාවෙන් පිටත පිහිටි කුඩා මල්ලක් වැනි ව්‍යුහයක් තුල අපි ඒට කියනවා පිත්තාශ්‍රය කියලා. පිත ගබඩා తాවකාලිකව ගබඩා කරන කුඩා මල්ලක් වැනි ව්‍යුහයට අපි කියනවා පිත්තාශ්‍රය කියලා. පිත්තාශයේ සිට පිත රැගෙන එනවා ග්‍රහණියට. මෙහිදී පිත රැගෙන එන නාලය විවෘත වෙන්නේ අග්න්‍යාශයේ සිට පැමිණෙන නාලයට. පිතගෙන එන නාලයත් අග්න්‍යාශයේ සිට අග්න්‍යාසික යුසය රැගෙන එන නාලයත් එකට එක්ව අග්න්‍යාසික පිත්ත ප්‍රනාලය ලෙස ග්‍රහණියට විවෘත වෙනවා. මෙහිදී පිතත් අග්න්‍යාසික යුසයත් ආමාශයෙන් පසුව පැමිණෙන ආහාරයට එකතු වෙනවා. ආහාර සමග පිත මිශ්‍ර වීමෙන් විශේෂයෙන්ම ලිපිඩ ආහාර කුඩා ජල බිඳි වලට කැඩී යනවා. ආහාරය සමග පිත මිශ්‍ර වීමෙන් මෙසේ සෑදෙන කුඩා ජල බිඳි මේද තෛලෝදීකරණයට ලක් වෙනවා. මෙම ක්‍රියාවලියට අපි කොහොමද කියන්නේ? මේද තෛලෝදීකරණය කියලා. ඊළඟට යන් අපි බලන්න පිතෙහි අන්තර්ගත සංඝටක මොනවද කියලා. පිතට කහ වර්ණයක් ලබා දෙන්නේ ඊට ආවේනික වර්ණක මගින්. ඒ තමයි පිත් වර්ණක. ඒ වගේම පිතෙහි අන්තර්ගත වෙනවා ඊට ආවේනික වූ ලවණ වර්ග. බයිකාබනේට් අයන සහ ජලය අන්තර්ගත වෙනවා. ආදරණීය දුවේ පුතේ, අපි ඊළඟට කතා කරන්න යන්නේ සුද්‍රාන්තය පිළිබඳව. සුද්‍රාන්තය කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ වැදගත්ම කොටසක්. ඊට හේතුව තමයි සුද්‍රාන්තය ආහාරවල රසායනික ජීර්ණය වැඩිපුරම කරන ස්ථානයක්. ඒ වගේම ජීර්ණයෙන් පසු ජීරක අන්තඵල වැඩිපුරම අවශෝෂණය කරන ස්ථානයක්. සුද්‍රාන්තය ආරම්භ වන්නේ ආමාශයෙන් පසුව. ඒ මූලික කොටස ග්‍රහණීය ලෙස හඳුන්වනවා. සුද්‍රාන්තය මීටර් 7ක් පමණ දිගින් යුක්තයි. අඩි 22ක් පමණ සාමාන්‍ය වැඩුණු පුද්ගලයෙකුගේ සුද්‍රාන්තය වෙනවා. ඔබට හිතා ගන්න පුළුවන් එතකොට මේ සුද්‍රාන්තය කොපමණ දිගද කියලා. විස්කම්භය අතින් ගත්තොත් සුද්‍රාන්තයේ මහාන්ත්‍රයට වඩා අඩු වූ නමුත් මහාන්ත්‍රයට වඩා දිගින් වැඩි පේශීමේ නාලාකාර ව්‍යුහයක් තමයි සුද්‍රාන්තය කියන්නේ. සුද්‍රාන්තයේ මූලික කොටස වන ග්‍රහණිය අපි ඊළඟට කතා කරමු. ග්‍රහණිය ආමාශයෙන් පස්සේ තමයි පටන් ගන්නෙ. සිහිහැඩති ව්‍යුහයක්. මෙම ග්‍රහණියට සම්බන්ධ වෙනවා ග්‍රහණියේ මැද හරියේදී අග්න්‍යාශික පිත්ත ප්‍රනාලය. එහිදී අග්න්‍යාශික පිත්ත ප්‍රනාලය එන්නේ අග්න්‍යාශයේ සිට සහ පිත්‍රාශයේ සිට. පිත්තාශයෙන් පැමිණෙන පිත් නාලයත් අග්න්‍යාශයේ සිට පැවතින අග්න්‍යාශික නාලයත් එකට එකතු වෙලා අග්න්‍යාශික පිත්ත ප්‍රනාලය සෑදෙනවා. අග්න්‍යාශයෙන් අග්න්‍යාශික යුසයත් පිත්තාශයෙන් පිතත් අග්න්‍යාශික පිත්ත ප්‍රනාලය මගින් ග්‍රහණියට රැගෙන එනවා. ග්‍රහණිය තුලට පැමිණුණු ආමාශයේ සිට පැමිණෙච්ච ආහාරය මෙම එන්සයිම් මගින් සහ පිත මගින් රසායනික ජීර්ණයකට ලක් කරනවා. අපි ඊළඟට බලමු ග්‍රහණියට පැමිණුණු මෙම ආහාරය සුද්‍රාන්තයේ ඉතිරි කොටසදී කුමන රසායනික ජීර්ණයකට ලක් වෙනවද කියලා. සුද්‍රාන්තයේ ග්‍රහණියෙන් පසුව පවතින ඉතිරි කොටස් මගින් එහි බිත්ති මගින් ආන්ත්‍රික යුසය නැමැති ශ්‍රාවය කිරීම සිදු කරනවා. ඒවායේ එන්සයිම වර්ග කිහිපයකින් සමන්විත වෙනවා.
ආන්ත්‍රික යුසේ සංඝටක විදියට එන්සයිම කිහිපයක් පවතිනවා. ඒ අතර ශ්ලේෂ්මලත් දක්නට ලැබෙනවා. අපි බලමු ආන්ත්‍රික යුසේ සංඝටක විදියට පවතින එන්සයිම මොනවද කියලා. මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස්, ශ්ලේෂ්මල. මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස්, ශ්ලේෂ්මල. මේ ශ්ලේෂ්මල කියන වචනය ඔබ සුද්‍රාන්තය තුලදීත් දක්නට ලැබුණා. ශ්ලේෂ්මල වල කාර්යය තමයි ආහාර මාර්ගය තුලින් ගමන් කිරීමේදී අපහසුතාවයකින් තොරව ගමන් කරවීමට උපකාරී වීම. මෙය මුඛ කුහරයෙන් පසුව අන්නසෝතය තුලදී, ආමාශය තුලදී, සුද්‍රාන්තය තුලදී, මහාන්ත්‍රය තුලදී සහ ජීර්ණය නොවූ ජීරක අන්තඵල ජීර්ණය නොවූ අන්තඵල ගුන්දෙන් පිට කරනවා දක්වාම මේ ශ්ලේෂ්මල දක්නට ලැබෙනවා ආහාර මාර්ග පද්ධතිය තුල. අපි බලමු ආන්ත්‍රික යුසේ සංඝටක සහ අග්න්‍යාශික යුසෙන් ස්‍රාවය වෙච්ච සංඝටක මගින් සුද්‍රාන්තයේ පැමිණුණු ආහාරයේ රසායනික ජීර්ණයට භාජනය වන ආකාරය. අපි මුලින්ම කතා කරමු සුද්‍රාන්තයේ ආරම්භක කෙළවර වන ග්‍රහණිය තුලදී අග්න්‍යාශික යුසය මගින් රසායනික ජීර්ණයට ලක්වන ආකාරය. ශ්‍රාව්‍ය වෙන ඉන්ද්‍රිය තමයි අග්න්‍යාශය. අග්න්‍යාශය මගින් ශ්‍රාවය කරා අග්න්‍යාශික යුසේ. මේ සංඝටක ගැන අපි කතා කරා මුලින්. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. ට්‍රිප්සින් ක්‍රියා කරන උපස්තරය තමයි ප්‍රෝටීන. ප්‍රෝටීන ට්‍රිප්සින් මගින් පොලිපෙප්ටයිඩ් බවට බිඳ දමනවා. ඔබ කලින් අසා තිබුණා ප්‍රෝටීන ජීර්ණය කරන අවස්ථාවක් ගැන. ඒ තමයි ආමාශය තුල තිබිච්ච පෙප්සින් මගින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට බිඳ වැටෙනවා. මෙතෙන්දි සිදු වෙන්නේ ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් දාම බවට බිඳ වැටවීම. එනම් ආමාශය තුලදී තමයි මුලින්ම ප්‍රෝටීන ජීර්ණයට ලක් වුනේ. ඊළඟට අපි කතා කරමු ඇමයිලේස් කියන අග්න්‍යාශික යුසයේ අන්තර්ගත එන්සයිම්. මෙම එන්සයිම් ගැන ඔබ ආහාර ජීර්ණ පද්ධතිය මුලින් අහලා තිබුණා. ඒ තමයි කේටය තුල තිබුණු කේට ඇමයිලේස් හෙවත් අපි එතෙන්දී විශේෂයෙන්ම මේ ඇමයිලේස් හැඳින්වුවා ටයලීන් කියලා. මුඛ කුහරය තුලට ගත්ත ආහාරයේ අන්තර්ගත කාබෝහයිඩ්‍රේටයක් නම් එහි තිබුණු පිස්ටය කේට ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට බිඳ දැමුවා. මෙහිදී සිදු වෙන්නේ මේ ඇමයිලේස් මගින් පිස්ටය තව ඉතුරු ඒවා පවතිනවා නම් ඒවා මෝල්ටෝස් බවට බිඳ දැමීම. ලයිපේස් ඊළඟ එන්සයිම වර්ගය. අග්න්‍යාශික යුසයේ අන්තර්ගත ඊළඟ එන්සයිම ලයිපේස්. මේ ලයිපේස් ලිපිඩ ආහාර මත තමයි ක්‍රියා කරන්නේ. ලිපිඩ ආහාර මත ක්‍රියා කරන ලයිපේස් එහි සරල සංඝටක වන මේදාම්ල සහ ග්ලිසරෝල් බවට බිඳ දැමීම සිදු කරනවා. මේදාම්ල සහ ග්ලිසරෝල් බවට බිඳ දැමීම සිදු කරනවා. ඔබ කලින් අසා තිබුණේ නෑ ලිපිඩ ජීර්ණය වෙන අවස්ථාවක්. එනම් ආහාර ජීර්ණ පද්ධතිය තුලදී පළමුවෙන්ම ලිපිඩ ජීර්ණය වෙන ස්ථානය තමයි ග්‍රහණියේ තුල. එනම් අග්න්‍යාශික යුසය මගින් එහි අන්තර්ගත ලයිපේස් එන්සයිමය මගින් තමයි ලිපිඩ පළමුවෙන්ම ජීර්ණයට ලක් කරන්නේ. රසායනික ජීර්ණයට ලක් කරන්නේ. එහෙනම් ලිපිඩ ලයිපේස් මගින් මේදාම්ල සහ ග්ලිසරෝල් බවට බිඳ දැමීම සිදු කරනවා. අපි ඊළඟට යමු සුද්‍රාන්ත්‍රයේ ඉතිරි කොටස් වල ශ්‍රාවය කරන ආන්ත්‍රික යුසය මගින් සහ ඒ අන්තර්ගත එන්සයිම මගින් ජීර්ණය නොවූ ඉතුරු වූ ආහාර සහ සාමාන්‍ය මට්ටමට අර්ධ වශයෙන් ජීර්ණය වූ ආහාර මත සුද්‍රාන්තයේ ආන්ත්‍රික යුසය මගින් සිදු කරන රසායනික ජීර්ණය ගැන කතා කරන්න.
එදී සුද්‍රාන්තයේ ආන්ත්‍රික යුසයේ අන්තර්ගත වුණා මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස්. ඔයා කලින් ඉගෙන ගත්තා පිස්ටේ මෝල්ටෝස් බවට බිඳ වැටුණා. ඒව තමයි සුද්‍රාන්ත්‍රයේ ඉතිරි කොටස් වලට පැමිණෙන්නේ. ඒ ඉතිරි කොටස් වලට පැමිණෙන මෝල්ටෝස් ආන්ත්‍රික යුසයේ අන්තර්ගත මෝල්ටේස් මගින් උපස්තරයේ ලෙස කොටගෙන මෝල්ටෝස් ග්ලූකෝස් බවට බිඳ දැමීම සිදු කරනවා. මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩය, ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩය. එතකොට ඔයාලට තේරෙනවා කාබෝහයිඩ්‍රේට්, සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ආහාරයක් අපි ආහාරයට ගත්තට පස්සේ සුද්‍රාන්ත්‍රයේ මේ අවසාන කොටස් වලදී සංකීර්ණ කාබෝහයිඩ්‍රේටයට වෙන දෙයක්. නම් සරල තැනුම් මේකකය වන කාබෝහයිඩ්‍රේටට සරල තැනුම් මේකකය වන ග්ලූකෝස් දක්වාම බිඳ වැටීම සිදු කරනවා. මේක තමයි ආහාර ජීර්ණ පද්ධතියක ප්‍රධාන කාර්යයක් වන්නේ. සංකීර්ණ ආහාරයක් සරල ආහාරයක් බවට පත් වීම. අපි බැලුවොත් කාබෝහයිඩ්‍රේටයේ සංකීර්ණ අවස්ථාව පොලිසැකරයිඩය එනම් පිස්ටය, ඊට පස්සේ ග්‍රහණිය තුලදී ඇමයිලේස් මගින් සහ මුඛය තුලදී කේට ඇමයිලේස් මගින් පිස්ටය ඊළඟ ආකාරය වන ඩයිසැකරයිඩය බවට බිඳ වැටුවා. ඒ මෝල්ටෝස් ඩයිසැකරයිඩය ඊළඟට සුද්‍රාන්ත්‍රයේ කෙළවරේදී ආන්ත්‍රික යුසයේ අන්තර්ගත මෝල්ටේස් මගින් මෝල්ටෝස් උපස්තරයක් කොටගෙන ග්ලූකෝස් බවට බිඳ දමනවා. ඒ විදිහටම අනිකුත් සීනි ආහාර සරල සීනි බවට පත් කිරීම තමයි සිදු වෙන්නේ. සුක්‍රේස් කියන එන්සයිමේ මගින් ආන්ත්‍රික යුසයේ සුක්‍රේස් කියන එන්සයිම මගින් සුක්‍රෝස් කියන සීනි එහි සංඝටක වන ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට බිඳ දැමීම සිදු කරනවා. ලැක්ටේස් කියන එන්සයිම මගින් ලැක්ටෝස් කියන සරල සීනි වර්ගයේ එහි සරලතම අවස්ථාව වන ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට බිඳ දැමීම සිදු කරනවා. පෙප්ටිඩේස් ඔබ අසා තිබුණා ප්‍රෝටීන ආහාර පොලිපෙප්ටයිඩ් බවට බිඳ දැමීම. ඒ කියන්නේ බහු අවයවික වන ප්‍රෝටීන ඊළඟ සංකීර්ණ අවස්ථාව වන පොලිපෙප්ටයිඩ් දාම් බවට පෙප්සීන් මගින් සහ ට්‍රිප්සීන් මගින් බිඳ දැමුවා. දැන් මේ අවස්ථාවේදී සුද්‍රාන්තයේ අවසාන කෙළවරදී ආන්ත්‍රික යුසයේ අන්තර්ගත පෙප්ටිඩේස් මගින් පොලිපෙප්ටයිඩ් දාම ඒ සරලතම අවස්ථාව වෙන ඇමයිනෝ අම්ල බවට බිඳ දැමීම සිදු කරනවා. එතකොට මේ දක්වා ඔබ ඉගෙන ගන්නකොට තේරෙනවා සුද්‍රාන්ත්‍රය කියන්නේ විශාල වශයෙන් ආහාර ජීර්ණය කරන ස්ථානයක්. දැන් අපි කතා කරපු ආහාර වල සරලතම අවස්ථාවට සුද්‍රාන්තය තුළදී ආහාර බිඳ දැමීම සිදු කරනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඒ බිඳ දපපු ආහාර අවශෝෂණය කිරීමට. මෙම අවශෝෂණ කාර්යය ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ සුද්‍රාන්තය තුළදීමයි. ආහාර ජීර්ණ අන්තඵල අපි බලමු නැවතත්. කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගත්තට පස්සේ එය ජීර්ණයෙන් පස්සේ පත් වෙන්නේ මොනවටද කියලා. කාබෝහයිඩ්‍රේට් ආහාරයක් ඒ සරලතම අවස්ථාව වන මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. එහිදී ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියන තත්ත්වයන්ට පත්වීම සිදු වෙනවා. ඊළඟට ප්‍රෝටීන කියන බහු අවයවිකය රසායනික ජීර්ණයෙන් පසු ඒ සරලතම අවස්ථාව වන ඇමයිනෝ අම්ල බවට බිඳ වැටීම සිදු කරනවා. ලිපිඩ කියන බහු අවයවිකය බිඳ දැමීම සිදු වෙනවා මේද අම්ල සහ ග්ලිසරෝල් බවට. ඊළඟට අපි බලමු කාර්යක්ෂමව මේ සුද්‍රාන්තයේ බිඳ දමන ලද ආහාරවල ජීර්ණ අන්තඵල අවශෝෂණය කරන්න හැඩගැහිලා තියෙන ආකාරය. ආහාර ජීර්ණ අන්තඵල කාර්යක්ෂම ලෙස අවශෝෂණයට කුඩාන්ත්‍රය අනුවර්තනය වී ඇති ආකාරය. ආහාර ජීර්ණයේ අන්තඵල දේහයට අවශෝෂණය කිරීම ප්‍රධාන වශයෙන්ම සිදුවනුයේ
සුද්ධාන්ත්‍රයේදී. හරි. අපි බලමු ඒ මොන ආකාරයකටද හැඩ ගැහිලා තියෙන්නේ කියලා. සුද්ධාන්ත්‍රයේ ඉතා දිගු වීම. මේ අනුවර්තනය කොහොමද බලපාන්නේ ආහාර අවශෝෂණය සහ ආහාර ජීර්ණයට? සුද්ධාන්ත්‍රයේ ඉතා දිගු වීමෙන් ආහාරයේ වැඩි වේලාවක් සුද්ධාන්ත්‍රය තුළ රැඳී තියෙනවා. එතකොට ආහාර ජීර්ණයටත් ආහාරවල රසායනික ජීර්ණයටත් ජීර්ණය වූ ජීරක අන්තඵල අවශෝෂණයටත් ප්‍රමාණවත් කාලයක් ලබා දීම සිදු වෙනවා. ඒ තමයි සුද්ධාන්ත්‍රයේ දිගු වීමෙන් ලැබෙන අනුවර්තනය වාසිය. සුද්ධාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තිය මත වෘත්තාකාර නැමුම් හෙවත් නෙරුම් පිහිටා තිබීම. මේ සුද්ධාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්ති ගැන කතා කරන්නේ. සුද්ධාන්ත්‍රයේ පිටින් දක්නට ලැබෙන්නේ දඟර ගැසුණු ස්වභාවයක්. නමුත් වෘත්තාකාර නෙරුම් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඇතුළත බිත්තිය ගත්තන් පස්සේ ආහාරය ගමන් කිරීමට ශ්ලේෂ්මල මගින් පහසු වුණත් අභ්‍යන්තර බිත්තිය වෘත්තාකාර නැමුම් සහ නෙරීම් දක්නට ලැබෙනවා. මේ මගිනුත් ආහාරය අභ්‍යන්තර බිත්තිය සමග හොඳින් ස්පර්ශ වීමත් ඒ සඳහා එන්සයිම මගින් රසායනික ජීර්ණය සිදුවීමත් ජීර්ණයෙන් පසු තීරක අන්තඵල හොඳින් අවශෝෂණය කිරීමටත් අවශ්‍ය පෘෂ්ඨ වර්ග ඵලය ලැබලා දෙනවා. අපි බලමු තවදුරටත් මේ නෙරුම් ආහාර ජීර්ණයට සහ අවශෝෂණයට කාර්යක්ෂමව දායක වෙන්නේ කොහොමද කියලා. අර අපි කතා කරපු ආහාර ජීර්ණයට සුද්ධාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්ති මත වෘත්තාකාර නැමුම් හෙවත් නෙරුම් පිහිටා තිබෙන අතර ඒ තුල තවදුරටත් අංගුලිකා වැනි ඇඟිලි වැනි නෙරීම් දක්නට ලැබෙනවා. ඇඟිලි වැනි නෙරීම් දක්නට ලැබෙනවා. එයත් ආහාර ජීර්ණයේදී වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් ලැබලා දෙනවා. තවදුරටත් අපි අන්වීක්ෂණයකින් නිරීක්ෂණය කරොත් මෙම අංගුලිකා මත සුත්‍ර අංගුලිකා පිහිටා තියෙනවා. ඒ වගේම මෙම අංගුලිකා බිත්ති ඉතා තුනී වීම වෙලා තමයි සකස් වෙලා තියෙන්නේ. තුනී වීම දක්නට ලැබෙනවා. මෙතෙන්දී අංගුලිකා බිත්ති තුනී වීමේ වාසිය තියෙන්නේ ආහාර ජීරක අන්තඵල කාර්යක්ෂම ලෙස වාහිනී වලට අවශෝෂණය කිරීම. විශේෂයෙන් පයෝලස වාහිනී රුධිර කේශනාලිකා තුළට ජීරක අන්තඵල කාර්යක්ෂම ලෙස අවශෝෂණය කිරීමට අංගුලිකා බිත්ති තුනී වීම සිදු වෙනවා. ඒ වගේම ජීර්ණය වූ ජීරක අන්තඵල කාර්යක්ෂමව අඩු කාලයකින් අවශෝෂණය කිරීමට ප්‍රමාණවත් තරම් රුධිර සැපයුමක් අංගුලිකා වටේට දක්නට ලැබෙනවා. මේ නිසා අභ්‍යන්තර සුද්ධාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්ති මත ඉහළ වාහිනීමත් වීම ඉහළ රුධිර සැපයුමක් තිබීම හොඳ අනුවර්තනයක් ලෙස අපිට දක්නට ලැබෙනවා. මෙන්න මේවා විභාගයේදී අහන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතියේ සුද්ධාන්ත්‍රය තුළ කාර්යක්ෂම ලෙස ජීර්ණය වූ අන්තඵල අවශෝෂණය කිරීමට සුද්ධාන්ත්‍රය සකස් වෙලා තියෙන ආකාරය. ඔබට මේ රූප සටහනින් දක්නට ලැබෙන්නේ ඔය අනුවර්තනය වෙලා තියෙන ආකාරය පැහැදිලිව දැක ගන්න පුළුවන්. බලන්න මුල්ම රූප සටහනෙන් සුද්ධාන්ත්‍රයේ බාහිර ව්‍යුහය තමයි දක්නට ලැබෙන්නේ. ඒ සමගම කෙළවරේ අභ්‍යන්තර ව්‍යුහය දක්නට ලැබෙනවා. එතකොට අපි කතා කරපු සුද්ධාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්ති මත වෘත්තාකාර නැමුම් පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඒ වගේම ඒව තවදුරටත් ලං කරලා බැලුවට පස්සේ අර අපි කතා කරපු එම නෙරුම් මත පිහිටා තියෙන අංගුලිකා දක්නට ලැබෙනවා. මෙම අංගුලිකා අභ්‍යන්තරයේ බැලුවොත් අපිට දැක ගන්න පුළුවන් රූප සටහනේ පයෝලස නාලිකාව කියන ඔය කහ පාටට දක්නට ලැබෙන නාලිකාවත් ඒ වටා විහිදිලා පවතින ධමනි සහ ශිරා එකට එකතු වීමෙන් ධමනිකා සහ ශිරා එකට එකතු වීමෙන් සෑදෙන
රුධිර කේශනාලිකා දක්නට ලැබෙනවා. මේවා සෑම අංගුලිකාවකම සාර්ථක ලෙස පැතිරිලා තියෙනවා. එබැවින් කාර්යක්ෂම ජීරක අවශෝෂණ අන්තඵල අවශෝෂණයක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම අංගුලිකාවක දක්නට ලැබෙන අර කියපු සුත්‍ර අංගුලිකා ඒවා සුත්‍ර අංගුලිකා ඉතා තුනී සෛල බිත්ති වලින් තමයි තැනිලා තියෙන්නේ කාර්යක්ෂම ලෙස ජීරක අන්තඵල අවශෝෂණය කිරීම සඳහා. හරි. අපි ඊළඟට බලමු පයෝලස නාලිකා සහ කේශනාලිකා තුළට ඇතුළු වන ආහාර ජීර්ණ අන්තඵල වෙන වෙනම අවශෝෂණය කරන ආකාරය. කේශනාලිකා තුළට අවශෝෂණය කරන ජීරක අන්තඵල මොනවද කියලා අපි බලමු. ඇමයිනෝ අම්ල, විටමින්, khනිජ ලවණ, මොනොසැකරයිඩ්. කේශනාලිකා තුළට ඇමයිනෝ අම්ල, විටමින්, khනිජ ලවණ, මොනොසැකරයිඩ් කියන ජීරක අන්තඵල අවශෝෂණය කිරීම සිදු කරනවා. පයෝලස නාලිකා තුළට මේද අම්ල සහ ග්ලිසරෝල් අවශෝෂණය කිරීම සිදු කරනවා. පයෝලස නාලිකා තුළට මේද අම්ල සහ ග්ලිසරෝල් තමයි අවශෝෂණය කිරීම සිදු කරන්නේ. ඊළඟට බලමු අපි මහාන්ත්‍රයේදී සිදුවන ක්‍රියාවලිය. මහාන්ත්‍රය තුළදී කිසිම ජීරක ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැහැ. මහාන්ත්‍රයේ සිදු කරන එකම ක්‍රියාකාරීත්වය තමයි ආහාරයේ අන්තර්ගත ජලය වැඩි ප්‍රමාණයක් නැවත රුධිරයට අවශෝෂණය කිරීම. ආහාරයේ අන්තර්ගත ජලය වැඩි ප්‍රමාණයක් රුධිරයට අවශෝෂණය කිරීම තමයි මහාන්ත්‍රයේ කාර්යය වන්නේ. මහාන්ත්‍රය මීටර 1.5 පමණ දිගකින් යුක්තයි. එය සුද්‍රාංශයෙන් පසුව ආරම්භ වෙනවා. මහාන්ත්‍රයේ ආරම්භක කොටස උණ්ඩුකය ලෙස හඳුන්වනවා. අවසන් වෙන්නේ ගුද මාර්ගයෙන් සහ ගුදයෙන් අවසන් වීම සිදු වෙනවා. එතකොට මේ මහාන්ත්‍රයේ කොටස් කිහිපයක් දක්ව ගන්න පුළුවන්. උණ්ඩුකයෙන් ආරම්භ වෙනවා. මහාන්ත්‍රය ආරෝහණ මහාන්ත්‍රය, තීරයක් මහාන්ත්‍රය, අවරෝහණ මහාන්ත්‍රය, සිග්මාකාර මහාන්ත්‍රය ලෙස කොටස් කිහිපයකින් යුක්ත වෙනවා. අවසාන වශයෙන් ගුද මාර්ගයෙන් අවසන් වීම සිදු වෙනවා. මහාන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය. මහාන්ත්‍රයට ඇතුළු වන තරලමය ද්‍රව්‍ය වලින් ජලය අවශෝෂණය කර එම ද්‍රව්‍ය අර්ධඝන තත්ත්වයට පත් කිරීම තමයි මහාන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය වන්නේ. ජීර්ණය නොවූ ආහාරය ඊළඟට ගමන් කරන්නේ ගුද මාර්ගයට. මෙහිදී ආහාරයේ අන්තර්ගත ජලය අවශෝෂණය කිරීමෙන් පස්සේ ආහාරය අර්ධඝන ස්වභාවයක් ගන්නවා. එබැවින් මල ද්‍රව්‍ය කියන අපද්‍රව්‍ය